නම්බර් 1 කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණී මේකලා යටිගම්මන අවධානය පුවත් සිරස්තල වෙත රෝගාබාධයන්ට ලක්ව නිවෙස් වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක්. බදියුදීන්ගේ නිවසේ ලාබාල මෙහෙකාර දැරියගේ මරණය ගැන පරීක්ෂණ. මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට බලපෑම්. පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් සජිත් ඉල්ලයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. නිවෙස් වලින් පිටතට යා නොහැකි රෝගාබාධයන්ට ගොදුරු වූ අය සඳහා වහාම ජංගම එන්නත් කරණය ආරම්භණයයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දුන්නේ. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී තීරණ රැසක් ගෙන ඇති අතර රෝගාබාධයන්ට ලක්ව නිවෙස් වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කර ඇති බවත් එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස් වලින් බැහැරවිය නොහැකි පිරිසට එන්නත ලබා දීම ගැටලුවක්ව පවතින බවත් සෞඛ්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරුගෙන ජංගම එන්නත් කරන වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීම අවශ්‍ය බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කර ඇති අතර ඒ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත් කරන වැඩසටහනට ජනතාව යොමු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ආයෝජන ප්‍රවර්තන හා සංචාරක ශේෂ්ත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී ඇති බවද මෙහිදී හෙළි වුණා. ඕනෑම ශේෂ්ත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබා දෙන ඕනෑම ස්ථානයකින් පහසුවෙන් එන්නත ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසටද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබා දීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිල් ජයකොඩි මහතා සඳහන් කර ඇති අතර ප්‍රතිකාරගත් කිසිවෙකු මරණයට පත්වී නොමැති අතර ඉක්මනින් සුවය ලැබීම පිළිබඳ විශේෂ පරීක්ෂණයකට යොමු වීමේ අවශ්‍යතාවයද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. පාසල් ආරම්භ කිරීමෙන් පසු ප්‍රතිශක්තිකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පතිවරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් එක්ව සිටියා. මැතිවරණ කොමිසම් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දෙන්නේ ඇයිද යන්න අද බරපතල සැකයක් මතු වී තිබෙනවා. මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ හිටපු කතානායක කරු ජයසූරිය මහතාද විශේෂ ප්‍රකාශයක් පසුගියදා කළා. මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ සාකච්ඡා කිරීමට වහාම පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් ඇඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්ෂණය වන්නේ මහජන මතය නැතිනම් ඡන්දයයි. ඡන්දය දූෂණය වීම, අක්‍රමිකතා ඇතිවීම, ඡන්දය කොල්ල කෑම සහ මැතිවරණ ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන මරු පහරක්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයේ ආරම්භ වූදා සිටම විවිධ මැතිවරණවල සිදු වූ දූෂණ, අක්‍රමිකතා, බලහත්කාරකම්, විකෘතිතා වගේම කලට වේලාවට මැතිවරණය නොපැවැත්වීම ජනතාව තුළ මැතිවරණය පිළිබඳව වූ සද්භාවය තරමක් දුරස් කළා. හැබැයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ ලෝකේම ප්‍රජාතන්ත්‍රවාදී මහජන මතය විමසන ඡන්ද අතර ඉදිරියෙන්ම සිටින ආදර්ශවත් රටක්. එවැනි ආදර්ශවත් මැතිවරණ රැසක් අපේ රටේ පවත්වා තිබෙනවා. කොහොමුණත් මේ දිනවල යලිත් මැතිවරණ හකුලා දැමීම, මැතිවරණ දූෂණය සඳහා අරැඳීම සහ දේශපාලන පක්ෂ හුදකලා කර සුළු පක්ෂ විනාශ කර දැමීම විතරක් නෙවෙයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් එල්ල කරමින් එහි නිලධාරීන් හදිසියේ ස්ථාන මාරු කිරීම වැනි සිදුවීම් පිළිබඳව දේශපාලන කරළියේ මේ මොහොත වන විට මාතෘකා බිහිවෙමින් පවතිනවා. හිටපු කතානායක කරු ජයසූරිය මහතා පසුගියදා මේ පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. අපි දැක්කා මේ ඊයේ පෙරේදා මැතිවරණ කොමිෂන් සභාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාරු කිරීමක් පටන් ගත්තා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කරන්නේ සැලසුමක් ඇතුව ඒ අයට හිතවත්, ඒ අයට සම්බන්ධ නිලධාරීන් ගෙනල්ලා ඊළඟ මැතිවරණයට අරන් දිනවා. මැතිවරණය කොල්ල කණ්ඩ දෙන්න බෑ. ජනතාවගේ අයිතින් දුරා ගන්න අපි දෙන්න.
මැතිවරණ කොමිසමට අයුතු බලපෑම් එල්ලවෙමින් පවතින බවට ජනතා විමුක්ති පෙරමුණත් මාධ්‍ය හමුවේ කරුණු රැසක් අනාවරණය කළා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එල්ල වී ඇති අනතුර පිළිබඳව කරුණු වාර්තා කර තිබෙනවා. කෙටි කාලයක් තුළ අත්දැකීම් ඇති නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම තුළින් මැතිවරණ කටයුතු අසාර්ථක වීමේ අවධානමක් මෙන්ම දේශපාලන අධිකාරියේ බලපෑමට වෙසසින් ලක්විය හැකි නවක නිලධාරීන් මැතිවරණය මෙහෙයවීමට පත් කිරීම තුළින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඇති ඉඩ කඩද ඇහිරීමේ අවධානමක් පවතින බව මෙම ලිපිය තුළින් පෙන්වා දෙනවා. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට වගකිය යුතු පාර්ලිමේන්තු සභාව රැස් කර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු සභාවේ සමාජිකයින් ලෙස සිය මතය බවත් ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සේවය කරන අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් කෙටි කාලයක් ඇතුළත ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙසට ඉල්ලා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සිය ලිපියෙන් කතානායක මහින්ද අපාබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටින්නේ. ඕනම අයෙකු සමග පිළිවෙලකට ක්‍රමවත් ගමනක් යාමට තමන් සූදානම් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කුරුණෑගලදී මාධ්‍යවේද අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ වැරදි අර්ථකථනයක්. ඒ සාකච්ඡාවට මටත් ඊට පෙර දිනේ හවස ආරාධනාව ලැබුණා. නමුත් ඒ වන විටත් මම අම්පාර දිස්ත්‍රික්කයේ කටයුත්තකට ආරක්ෂක ලේකම්තුමන් සමග සහභාගී වීමට නියමිතව තිබුණේ, සැලසුම් කළ තිබුණේ. ඒ අනුව මම ඒ සාකච්ඡාවට සහභාගී නොවන බව මට පණිවිඩය දන්වපු අයට දැනුම් දුන්නා. විතරක් නෙවෙයි, මා වෙනුවෙන් මේ සාකච්ඡාව නියෝජනය කරන්න මගේ උපදේශකයාව මම මේ ස්ථානයට යොමු කළා. එතන කිසිම ආකාරයක මේ සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමක් හෝ මගහැරීමක් නෙවෙයි. වැසිලන්තුමත් එක දැන් පිළිවෙලකට ගමනක් යන්න පුළුවන්ද? ඕන කෙනෙක් එක්ක ක්‍රමවත් පිළිවෙලට ගමනක් යන්න පුළුවන් නම් ගමනක් යන්න අපි සූදානම්. ඒක කවුද කියන එක අදාළ නැහැ. පෞද්ගලික කාලේ වගේ ඔබතුමා මාධ්‍ය ආයතන වැඩි පේන්නේ නැහැ. මාධ්‍ය ආයතන වලින් මට කිසිම කැපිල්ලක් නැහැ. පවතින රජයත් එක්ක කැපිල්ලක් තියෙනවා කියලා මම පේන්නේ නැති වෙන්නේ මොකද? මොකද කට්ටියක් කඩාගෙන යන්න යනවනේ. ඒකේ ඔබතුමාත් ඉන්නවද පිටිපස්සෙන්? කවුද කොහෙද කඩාගෙන යන්නේ? එහෙම කිසි ආරංචියක් තියෙනවනේ කලින්. වා හීනෙන් මොකක් හරි එකක්ද කරා? ඈ? හීනයක්ද කරා? එහෙමද? අක්කරයකට රුපියල් 5000ක මුදලකින් කාබනික පොහොර යොදන්නේ කොහොමදයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා ප්‍රශ්න කළා. රජයේ කාබනික පොහොර වැඩපිළිවෙල ප්‍රායෝගික නැති බව කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඊයේ පෙරේදා ප්‍රකාශයක් කෙරුවා හෙක්ටයාරයකට කාබනික පොහොර නිකරවන්න රුපියල් 12500ක් දෙනවා කියලා. හෙක්ටයාර කියන්නේ අක්කර 2.5කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒතර අක්කරයකට වැටෙන්නේ රුපියල් 5000යි. රුපියල් 5000කින් අඩුම තරමේ මේ අමුද්‍රව්‍ය ටික ප්‍රවාහණය කරගන්න, එහෙම නැත්නම් පොහොර නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙනවද කියලා අපි රජයෙන් අහන්න කැමතියි. ඒකත් කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවි මහතුරුන්ට පමණයි මේ මුදල දෙන්නේ කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේක කිසිසේත්ම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම දන්නවා රුපියල් 5000කින් අක්කරයකට අවශ්‍ය කරන කාබනික පොහොර නිපදව ගන්න ඒ ගොවි මහතුරුන්ට කොහොමත් මේ රුපියල් 5000න් කරන්න බෑ. ඒ නිසා මේවා මේ තනිකර බොරු පැලැත්තර. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී නියමිත පරිදි වන්දි මුදල ලබා දුන්නේ නැති බව පවසමින් වේයන්ගොඩ වැඩබිම ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. මේ අතර රත්නොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂීය මන්ත්‍රීවරුන්ද විරෝධතාවයක නිරත වුණා. ඒ පොහොර හිඟිය සහ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිවයි. නියමිත වන්දි මුදල ලබා නොදීම පිළිබඳව පැවති විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් මෙසේ අදහස් පළ කළා. අපි අවුරුදු 8ක් තිස්සේ දුක් විඳිනවා. එයි ආණ්ඩුවකින්වත් මේ ප්‍රශ්න වලට සාධාරණ සුමක් දීලා නැහැ. 2017 ටැක්සියරුවත් තමයි දැන් අපිට ගෙවන්න යන්නේ. මොන බිරික්කම ගෙවුවා? තාම වන්දි දීමේ ක්‍රියාවලියක් නැහැ. අපිට කඩිනමින් මේ වන්දිය දෙන්න අපි ඉල්ලන සාධාරණ ඉල්ලීම් ටික ඉටු කරලා අපිට 2017 වන්දියක් කරගෙන කොහෙත්ම ගෙවන්න ගන්න බෑ. ඒ බිරික්කමත් තාම දෙන්න සූදානමක් නැහැ. මේ කාලකණි අධිවේගී මාර්ගය අපේ ජීවිත කාලකණි කරලා තියෙනවාද? අද අපේ මේ පාරට බහැලා ඉන්නේ පාරට බහින්න ඕන මිනිස්සු නෙමේ. ලස්සනට ගෙවල් හදාගෙන ලස්සනට ජීවත් වෙච්ච මිනිස්සු. මේ මිනිස්සු මේ පාරට බහැලා උද්ඝෝෂණ කරන්න ඕනේ නැහැ කවදාවත්. මේ මිනිස්සු තමන්ගේ ඉඩම් වල ලස්සනට ගෙවන්න ඉන්න මිනිස්සු අද තමන්ගේ ගෙවල් ඉඩම් මේ හයිවේ එකට දෙන්න කැමති වෙලා ඉන්න මිනිස්සුන්ටත් මේ වගේ වෙරෙන අසාධාරණ මේ රජයෙන් කරන අසාධාරණ තවත් ඉවසා ගන්න බැරි හින්දා තමයි අපි මේ පාරට බහැලා ඉන්නේ. උසට වරු නේද? ගිහින් නේද? දන්නේ නැද්ද? රත්නොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂීය මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයට හේතු වූයේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ජනතා ගැටලු වලට විරෝධය පෑමයි.
උද්ඝෝෂණ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු සභාවට ප්‍රවිෂ්ඨ වන මොහොතේ යම් උද්වේගකර අවස්ථාවක්ද ඇති වුණා. දැන් දේශපාලන වේදිකාවේ කියූ කතා. යම්කිසි රටක් අර්බුදයක් තියෙනවා කියලා ආයෝජන සියල්ල නතර කරනවා නම් මම හිතන්නේ ඒක තාමත්ම මෝඩකමක්. මොකද අපි මේ වසංගතයක් කියලා කියන සදාකාලික දෙයක් නෙවෙයි. වසංගතය ඉවර වුණාම මේ රට ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා මේ අනාගත වෙනුවෙන් කරන ආයෝජන නතර කරන එක බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි. ඒකයි අපි ආයෝජන සියල්ල ක්‍රියාකාරීව කරගෙන යන්නේ. 14 මේ රටේ දුනා ඇමරිකානු ඩොලර් බිලියන 8.3ක විදේශ සංචය. අපි සැලසුම් කළ තිබෙන 2019 වෙනකොට ඒක ඇමරිකානු ඩොලර් බිලියන 15ක් වෙනවා කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ අපිට බාර දුන්නේ අපි බාර දුන්නාට වඩා අඩු සංචිත ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් බිලියන 8.2යි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ සමුන්ට කරන්න බැරි වෙච්ච දේවල් ගැන අනුන්ට කතා කරන්න ඉන්න. පොහොට්ටුවේ මහලේකම්වරයා කිව්වා මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි සියලු ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ළඟ. එයා ආවම මේ ඔක්කොම ඇලඩින්ගේ පුදුම පහන අරගෙන ඇවිල්ලා විසඳලා දානවා කියලා. එක එක නාටක මේ ආණ්ඩුව ඉදිරිපත් කරමින් ඉන්නවා. තෙල් වැඩි කරාම නිකන් හරියට සාගරකාරියෝසම් මහලේකම් කිව්වේ උදේ ගම්මන් පිළ එල්ලනවා වගේ තමයි කිව්වේ. එයා ඇමතිකමෙන් අයින් වෙන්න ඕන වගේ තමයි කිව්වේ. නිකන් රටට චිත්‍රයක් දුන්න මේක මේ ආණ්ඩුවේ තීරණයක් නෙමෙයි පොහොට්ටුවේ තීරණයකුත් නෙමෙයි තන්නි කරම උදේ ගම්මන් පිළ ගනිපු තීරණයක් කියලා. දැන් විලිලැජ්ජා නැතුව කියනවා නෑ එහෙම තෙල් මිල අඩු කරන්න ඕනි කියලා අපි කියන්නේ නෑ. නෑ බැසිල් මහත්තයාවට එහෙම එකපාරට අඩු කරන්න බෑ. දැන් එක කතාවක් කියනවා. අපි පැහැදිලිවම දන්නවා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත් දක්ෂෙක්. එතුමා සහ මහින්ද රාජපක්ෂ නායකතුමාගේ ආණ්ඩුව අපේ රට බාර දෙනකොට රටේ තිබුණු සංවර්ධනය, රටේ තිබුණු සම්පත් ටික නැති කරලා තමයි යහපව් අපිට අවුරුදු 5කට පස්සේ මේගොල්ලෝ ආණ්ඩුව බාර දුන්නේ. හැබැයි හිස් භාණ්ඩාගාරයක් ලැබුණත් බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ දක්ෂෙක්. මේ රට ගොඩනගන්න එතුමත් අධිකාර ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ක්‍රියාත්මක කරනවා කියන අපිට කිසිම සැකයක් නැහැ. විල්පත්තු බේරගන්න ඇවිත් සිංහරාජිත් කැපුවා වාගේ. හම්මතර වරාය බේරගන්න ඇවිත් කොළඹ වරාය දුන්නා වාගේ. මහා බැංකුව හොරුව අල්ලන්න ආපු තීනි හොරා කෑවා වාගේ. කොරෝනා හොඳ කරන්න ළඟට මුට්ටි දැම්මා වාගේ. බඩු මිල අඩු කරන්න රිවර්ස් ගැසට් ගැව්වා වාගේ. රසායනික නැවේ ගින්නට වතුර ගැහුවා වාගේ. ගොඩේ ඒ වගේ වාරකන් කාලේ වාගේ. ඩොලර් නැතුවාට පොහොර තහනම් කළා වාගේ. නිරෝධායනයට ගිය හංසමාලට ඇඳුම් පොට්ටිය පාර දුන්නා වාගේ. පෝට් සිටි දීලා වැක්සින් ගත්තා වාගේ. ඔන්ලයින් අධ්‍යාපනය ඉල්ලුවාම අරක්කු ඔන්ලයින් දුන්නා වාගේ. රංජන් දුමින්ද ගත්තා වාගේ. දවල් ಜಾති අමතලා රෑ ලයිව් දුන්නා වාගේ. මේ සේරම කෙටියෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් සර් හොඳටම කළා වාගේ. අපිට තව ඉස්සරහටත් කියන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. මිස්ටර් 10% ආර්ථිකය හදන්න දුන්නා වාගේ. බැසිල් ඇවිල්ලා විසිල් ගැහුවා වාගේ. අපිට අන්තිමටම කියන්න පුළුවන් වෙයි විරුව පන්නලා කෙරුම ගෙනා වාගේ. මේ සේරම අපිට සිහිපත් කරවම මතක් වෙන්නේ මෙත් මල් පිපි දේවා සිතුල මෙත් මල් පිපි දේවා කියලා තමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්තුම් තුවාල ලබා මියගිය දැරිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙම බාල වයස්කාර දැරියගේ මරණය පිළිබඳ නිසි පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරනවා. මෙවන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කළ වයස අවුරුදු 16ක් වන දැරියක් පිලිස්සුම් තුවාල ලබා පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා. කෙසේ නමුත් දැඩි පිලිස්සුම් තුවාලව ප්‍රතිකාර ලැබමින් සිටි එම දැරිය ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඇය මීට මාස 9කට පමණ පෙර එම නිවසේ සේවය සඳහා ඩයගම ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් ඊයේ දින අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය විසින් පවත්වා තිබෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රී මේ දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අද විෂයභාර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා. මෙවැනි තත්ත්වයන් ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක්. මොකද මල් වගේ දරුවෝ පිළිබඳව මේ රටේ වගකිව යුතු සහ උගත් බුද්ධිමත් ඒ වගේ මේ සමාජයේ පිළිගත්
ගත්ත උදවියගෙන් යම් හිංසනයට ලක් වෙනවා නම් දරුවෝ අපයෝජනයට ලක් වෙනවා නම් දරුවෝ මෙහෙකාර සේවයේ යොදා ගන්නවා නම් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. ඒ වගේම විශේෂයෙන්ම සෑම පළාතකම ළමා අධිකරණ ඇති කරලා දීර්ඝ කාලයක් ඒ විභාග නොකර කෙටි කාලයක් ඇතුළත තීන්දුව ලබා දීලා එයට අවශ්‍ය කරන දැඩි දඬුවම් ලබා දීමේ කටයුත්ත මේ වන විට අපි සාකච්ඡා කරලා දැන් ඉදිරියේ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇමතිවරයෙක්ගේ ගෙදරක අවුරුදු 16ට අඩු දරුවෙක් මෙහෙකාර වෘත්තියේ යොදාගෙන ඒ දරුවා ලොකු කරදරයකට මුහුණ දෙනවා. ඉතින් ඒක නිසා මේවා වගකිය යුතු අයගෙන් මම ඉල්ලා සිටිනවා. තමන්ගේ වගකීම හොඳින් තේරුම් ගන්න. ඒ වගේම මේ දරුවන්ව ආරක්ෂා කරන්න වැඩපිළිවෙල වෙනුවෙන් ඒගොල්ලෝ කැප වෙන්න ඕන මීට වඩා අවධානය යොමු කරන්න ඕන. මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ කලාකරුවන්ගේ නිර්මාණ අලෙවි කරන ප්‍රධානතම ස්ථානය උඩරට කලා සංගමයයි. කොරෝනාවට පෙර උඩරට කලා සංගමය ඉතා ඉහළ අලෙවියක් පැවති ආයතනයයි. එහෙත් කොරෝනා සමග උඩරට කලා සංගමයද බරපතල ආර්ථික අර්බුදයකට යමින් තිබෙනවා. දුරකථනයෙන් මේ තොරතුරු ගෙනින්නේ මහනුවර දිස්ත්‍රික් වාර්තාකාරිණී ගයිනී විතාරණයි. කොරෝනාව නිසා අප දේශීය කර්මාන්ත බරපතල ආර්ථික බිඳවැටීමක් හමුවේ පවතින්නේ. විශේෂයෙන් කුඩා පරිමාණ ව්‍යාපාර බොහෝමයක් වැසී ගිහින් සමහර සුළු ව්‍යාපාර සෘජුවම සම්බන්ධ වන්නේ සංචාරක කර්මාන්තය සමගයි. අපි දිගින් දිගටම මෙම බිඳවැටීම් වාර්තා කරමින් සිටිනවා. ඒ අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි. මහනුවර කලා සංගමයේ සමාජිකයන් 150 දෙනෙකු පමණ සිටිනවා. මෙම කලාකරුවන් තමන්ගේ විවිධ නිර්මාණ අලෙවිය සඳහා ලබා දෙන්නේ උඩරට කලා සංගමයටයි. මෙම කලා සංගමය 1882 දී පමණ ආරම්භ කරන ලද්දකි. මහනුවර දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් මහත් සේවයක් ඉටු කළ ආයතනයක්. තම සමාජිකයන්ට විශ්‍රාම වැටුපක් පවා ගෙවනු ලබනවා. පසුගිය කොරෝනාවේදී සිය සමාජිකයන්ට රුපියල් 5000 බැගින් 15000ක් වාර 3කදී ගෙවා තිබෙනවා. එහෙත් තවදුරටත් එම සුබ සාධනය පවත්වාගෙන යාම අපහසු බවයි සංගමේ කළමනාකාරී ශිරන්ති මනම්පේරි මහත්මිය පවසන්නේ. කොවිඩ් එක ඇත්තටම ආයතනයට භාණ්ඩ මිලදී ගත්තේ නැහැ. දේශිකයන්ගේ පැමිණීමක් නැති නිසා අපිත් ඇත්තටම අසරණ වෙලා මම ආරාධනා කරනවා දේශීය පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමට කියලා ආරාධනා කරනවා ඒගොල්ලෝ. එසේම විවිධ නිර්මාණවල නිරත ශිල්පීන් හමුවීමටද අප අමතක කළේ නැහැ. මේ භාණ්ඩ මිලදී ගන්න දේශීය සහ විදේශීය ගැනුම්කරුවන් නොමැති වීම නිසා වෙළඳාමක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක අපේ ආයතනයේ වගේම දේශීය කර්මාන්ත ශිල්පීන්ටත් විශාල පාඩුවක්. රිදී ස්වර්ණාභරණ ආශ්‍රිතව කර්මාන්ත තමයි කරන්නේ. දැන් ඉතින් කරගෙන යන විදිහට ඉතින් ගොඩක් අමාරුයි. බඩු හදලා දීලා ඉවර වෙලා සල්ලි ගන්නකොට මාස 6ක් විතර යනකොට අමුද්‍රව්‍ය ගත්ත ඒවා මැණික් වලට යට කරපු සල්ලි හැමදේම ගණන් වැඩි වෙලා ආපහු. ඉතින් මාස ගණන් බඩු දීලා බලාගෙන ඉන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඉතින් කර්මාන්තේ බිඳ වැටලා තියෙන්නේ. ප්‍රශංසාවෙන් මම සිහිපත් කරනවා මේ සියත ආයතනය. මොකද සියත ආයතනයේ මේ වෙනකල් අනිත් ආයතන වලට වඩා ටිකක් මට්ටමින් මිනිමෙන් තනක යම්කිසි සීමාවකට ඉන්නේ. එහෙම කෙනෙක් අපිව හොයන්න ඇවිල්ලා අපිව ඇගීමට ලක් කිරීම අපේ දුක්ඛ සැප සොයා බැලීම මම හිතන්නේ මුළු මහත් මේ ජාතියටම ලොක් කරන මෙහෙවරක්. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීමක් වහා අවශ්‍යයි. මම ගයනි විතාරණ. කොරෝනාවේ සැනත් සමගම මුළු මහත් ලෝකයේම ආර්ථිකය දැඩි අර්බුදයකට පත්වෙමින් සිටිනවා. ඊට කදිම උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ආර්ථිකය හැඳින්විය හැකියි. මෙහිදී කුඩා කර්මාන්තකරුවන්, මධ්‍යම කර්මාන්තකරුවන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආර්ථිකයද දැඩි අර්බුදයකට පත්වෙමින් තිබෙනවා. එවන් අවස්ථාවක නිසි ආර්ථික සැලැස්මක් මගින් ඔවුන්ව ශක්තිමත් කළ යුතු බවයි සියත අපේ විශ්වාසය. කාලයක සිට පාර හදලා දෙන්න කියලා මීගහකිවුල ගම්මානයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලුවා. ඒත් ඊට විසඳුමක් ලබා දෙන්න බලධාරීන්ට උවමනාවක් තිබුණේ නැහැ. බීලි අරින්ට වීණා වයල වැඩක් නැති නිසා ගම්වාසීන් එකතු වෙලා පාර හදන්න පියවර අරන්. හැබැයි ඊළඟ මැතිවරණයේදී මේ පාරේ ගිහින් ජනතාවගේ මනාපය ඉල්ලන්න දේශපාලකයන්ට හැකිද කියන එක ප්‍රශ්නයක්. මේගහ කිවුල කියන්නේ මනරම් කඳු වැටියකට මායිම් වූ සුන්දර ගම්මානයක්.
මෙම ගම්මානයට ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් තිබෙනවා. ඒ අතරින් වීරගහ අරාව කියන්නේ පවුල් 25ක් පමණ ජීවත් වෙන පුංචි ගම්මානයක්. මෙම ගම්මානයේ ජනතාවගේ දෛනික ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. රටට බරක් නැති මේ ගම්වාසීන් ගම්මානයට යන්නට නිසි පාරක් නැතිව විශාල කාලයක් දුක් විඳා. මේ පිළිබඳ වගකීම යුතු බලධාරීන් දැනුවත් කළත් මේ ගමට පාරක් ලබා දෙන්නට කවුරුත් පියවර ගත්තේ නැහැ. අපේ ගම්මානයේ කිසිම ප්‍රදේශයකින් අපිට පාරක් නැහැ. විවිධ නායකයින් ඇවිල්ලා හැම ඡන්ද කාලෙදීම අපිට කියනවා ඔයාලට පාර කපලා දෙන්නම්, පස් පාර හරි කපලා දෙන්නම් කියලා. නමුත් කිසිම නායකයෙක් ඇවිල්ලා ඒ බල ඡන්ද කාලෙට විතරයි එන්නේ. ඇවිත් කියලා යනවත් කියන්නේ නැහැ. වචන වලට සීමා වෙලා තියෙන්නේ. අපි හැමෝම යන්නේ පුංචි අඩිපාරක. ඒ අඩිපාර උනත් හරිම අමාරුවෙන් තමයි අපි යන්නේ. වැස්ස දවස් වලට අපිට ඒ වගේ යන්න අමාරුයි. මඩ ගොහරු තියෙනවා. ඉතින් ඒ වගේ යන්න ගොඩක් අමාරුයි. සුදු ඇඳුම් වල සපත්තු වල මඩ ගොඩක් ගෑවිලා තියෙනවා. මේ නිසා අදාළ ගම්වාසීන් එක්ව ගම්මානයට ප්‍රවිෂ්ඨ වන මාර්ගය සකස් කිරීමට පියවර ගත්තා. ඒ තමන්ගේ ගමට වාහනයකින් ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන්. විවිධ ඉල්ලීම් ඉල්ලමින් අනුන් මත රඳා පවතින මිනිසුන් අතරේ සිය ධෛර්යයෙන් නැගී සිටින මෙම ජනතාව අගය කළ යුතුමයි. එම පුවතත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.